ලක්විරෝ දායකත්ව ධර්මදේශනය නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ධර්මය වීරියෙන් උත්සාහයෙන් පුරුදු කළ යුතු දෙයක් විදිහටයි දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහිත් ඒ වගේම යම්තාක් මේ ලෝකේ යම්කිසි යහපත් වෙන්න පුළුවන්, අයහපත් වෙන්න පුළුවන් යම්කිසි ක්‍රියාවන් සියල්ලකටම බොහෝ විට උපකාර කරනවා උත්සාහය, වීරිය, කැපවීම කියන දේවල්. පොඩි කාලේ ඉඳන් කෙනෙක් මහන්සි වෙලා ඉගෙන ගන්නට ඕනේ කැපවීමකින්. ඒ වගේම කෙනෙක් රැකියාවක් කරන්නේ ලොකු කැපකිරීමකින්, ලොකු උත්සාහයකින්. ඒ වගේම කෙනෙක් තමන්ගේ ජීවිතය ගත කරන්නේ, ජීවිතය ගෙවන්නේ නොයේ කටයුතු සඳහා උත්සාහ දරමින්. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරද්දිත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා උත්සාහය, කැපවීම, ඊළඟට මහන්සියෙන්, අප්‍රතිහත ධෛර්යයෙන් මේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ කියලා. යම් කෙනෙකුට ඒ කැපකිරීම නැත්තම්, එහෙම නැත්තම් ඒ උත්සාහ කිරීම නැත්තම් ඒ කෙනෙකුට මේ ධර්මයෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ධර්ම මාර්ගය තුල එකතැන සිටීම භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒ වගේම පිරිහිනවට වඩා ඒක හොඳ වෙන්න පුළුවන්. නමුත් එකතැන සිටීම වර්ණනා කරන්නේ නැහැ. දැන් සමහර අය ඉන්නවා කාලයකට සීලාදී ගුණ ධර්මයන් පුරුදු කරනවා. කාලයකට කුසල ධර්මයන් වඩනවා. තව කාලයකට ඒවයි එහෙම වැඩිමක්, දියුණුවක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේවා පිරිහිලා යනවා සමහර අයගේ. එතකොට ඒකට පිරිහෙන්න හේතුව තමයි ඒ අය ඒක නිවැරදිව කරලා නැතිකම. එහෙම නැත්නම් ඒක හිතේ පිහිටන ආකාරයට කරලා නැති බව. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිනවා සීක පරිහානිය, උපාසක පරිහානිය ආදී සූත්‍රවල කෙනෙක්ගේ ජීවිතය තුළ මේ කුසල ධර්මයන් පිරිහීමට හේතු වෙන කාරණා ගැන. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැක්කා මේ සත්වයන් බොහෝම අලසයි, බොහොම කම්මැලි. ඒ වගේම නොයෙක් ආකාරයේ අකුසල් වලින් මේ පුද්ගලයාගේ සිත පිරීලා ගිහිල්ලා. නොයෙක් විදිහට මේ සිත අකුසල් වලට ග්‍රහණය වෙලා ගිහිල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා ඒවා දුරු කරන්නේ නැතුව තමන්ගේ ජීවිතය තුළ ඇති ඒ කුසලතා, එහෙම නැත්නම් වීරිය දියුණු කරන්නේ, වඩන්නේ නැතුව කෙනෙකුට මේ ධර්මයෙන් කිසිදු ප්‍රයෝජනයක් ලබන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඉතින් ඒ නිසා අපිට ලොකු උත්සාහයක්, ලොකු කැපකිරීමක් කරන්න වෙනවා මේ ධර්මයේ පුරුදු කරන්න. ඒවට අපි දන්න සාමාන්‍ය සමාජය තුළ
නිවෙස්වල තියෙන බාධා, ඊළඟට සමහරට දරුවන්ට දෙමව්පියන්ගෙන් බාධා එනවා ධර්මය පුරුදු කරද්දී. සමහරට දෙමව්පියන්ට දරුවන්ගෙන් බාධා එනවා ධර්මය පුරුදු කරනකොට. සමහර විට භාර්යාවට ස්වාමියාගෙන් බාධා එනවා. සමහර විට ස්වාමියාට භාර්යාවගෙන් බාධා එනවා. ඒතකොට මේ වගේ නොඒක ආකාරයේ මේ බාධා මැද තමයි මේ ධර්මය පුරුදු කරගෙන යන්න තියෙන කෙනෙක්. ධර්මය දියුණු කරගෙන යන්න තියෙන කෙනෙක්. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේලා කොච්චර කැපකිරීමක් කරනවද මේ ධර්මයේ පුරුදු කරගන්න, ධර්මයේ උපදවා ගන්න තමන් වහන්සේගේ ජීවිතය තුළ. ඒ වගේම මේ ධර්ම මාර්ගය උපදවාගෙන ධර්ම මාර්ගය දියුණු කරගෙන නිවන සාක්ෂාත් කරන්න කොච්චර කැපකිරීමක් උන්වහන්සේලා කරනවද? ඉතින් ඒ තරම් කැපකිරීමකින් උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේලා මේ ධර්මය හොයාගන්නේ මේ සත්‍යය කෙරෙහි උපන්න මහා කරුණාවෙන්. ඒ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ බෝසත් අවදීදී වීරිය කියන දේ පාරමිතාවක් විදිහට පුරුදු කළා. පාරමිතාවක් කියලා කියන්නේ ඒක නිවන අවබෝධය ඉලක්ක කරගත්තු යම්කිසි ආකාරයක යෙදීමක්. වීරිය පිණිස, වීරිය කියන කරුණ පිණිස යෙදීමක්. එතකොට ඒක නොපසුබසිනා වීරියක් උන්වහන්සේට තිබුණා. බෝසතාණන් වහන්සේට නොපසුබසින වීරියක් තිබුණා. උන්වහන්සේ කුසල් දහම් පිළිබඳව, කුසල අරමුණු පිළිබඳව උන්වහන්සේට තිබුණේ වීරිය වෙන කිසිවෙකුට තිබිච්ච වීරියක් හා සමාන කරන්න බෑ. සාමාන්‍යයෙන් කෙනෙකුට ගොවිතැනක් බතක් කරගන්න, රැකියාවක් කරන්න, ඒ වගේ දෙයකට සාමාන්‍ය උත්සාහයකින් කෙනෙකුට පුළුවන් ඉන්න පුළුවන්. නමුත් ධර්මය අවබෝධ කිරීම කියන දේ වගේ සුළු උත්සාහයකින් කරන්න බෑ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා මේ පදානීය සඳහා, පදාන කියලා කියන්නේ වීරිය. ඒ වීරිය කිරීම සඳහා සුදුසු නැති කාල තියෙනවා. වීරිය කිරීම සඳහා නුසුදුසු කාලවලදී වීරිය කරන්න බෑ. එතකොට කෙනෙක් ධර්මයේ පුරුදු කරද්දී ඒ ශ්‍රාවකයෙක්ගේ වීරිය පුරුදු කරන්න තියෙන්නේ Tamante ඒ පුරුදු කළ යුතු කාලවලදී. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන අසමේ සමේ සූත්‍රයේ අංගුත්තර නිකායේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පංචමේ භික්ඛවේ අසමයා පදහනාය. මේ වීරිය කිරීම සඳහා සුදුසු නැති කාලයන්, ධර්මය පුරුදු කිරීමට වීරිය කරන්න නුසුදුසු කාල 5ක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට පළවෙනි එක තමයි දැන් මේක භික්ෂුන් වහන්සේලා අර්බය විශේෂයෙන් දේශනා කරන්නේ. නමුත් මේක හැමෝටම අදාළ දෙයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඉද බික්ඛවේ බික්ඛු ජින්නෝ හොති ජරය අභිභූතෝ අයම් බික්ඛවේ පඨමෝ අසමයෝ පදානාය. යම් කෙනෙක් ඉන්න පුළුවන් ජින්නෝ හොති ජරය අභිභූතෝ. ජින්න කියලා කියන්නේ වයසට ගිහිල්ලා. ජරය අභිභූතෝ ජරාවෙන් යටපත් වෙලා. ඒතර පහුගිය දවස්වල අපිට දැනගන්න ලැබුණා ලංකාවේ හිටපු වයසම කාන්තාව මැරුණා කියලා. ඒ වයසම කාන්තාව කොච්චර වයසද කියලා බලනකොට අවුරුදු 116ක්. ඉතින් කය දිරලා ගිහිල්ලා ඊළඟට Tamanට මොකුත් කර කියා ගන්න බැරුව, ඒ වගේම තව අපිට දකින්න ලැබුණ, දැනගන්න ලැබුණ කාරණාවක් ඒ තමයි දැනට තායිලන්තේ වැඩ ඉන්නවලු අවුරුදු 147ක් වයස ස්වාමීන් වහන්සේ නමක්. ඒතර උන්වහන්සේගේ වීඩියෝ එකක් දකින්න ලැබුණ අවස්ථාවක ඇස් ගිලිලා යටට, ඒ වගේම ඇටකටු ටික වගේ ශරීරය මුළුමනින්ම හමයි අස්ථි පමණයි. එතකොට එවැනි කාලෙකම වෙන්න ඕනේ නෑ. දැන් අපිට සාමාන්‍යයෙන් තේරෙනවනේ කෙනෙක් වයසට යන්න යන්න මේ කොන් දෙක එක්කුම් හැදෙනවා. ඊළඟට නොයෙක් ආකාරයේ රෝගාබාධ හැදෙනවා. ඊළඟට තමාට සමහරට නිදි මරන්න බෑ. ඊළඟට මොනවත් එක දිගට අහගෙන ඉන්න බෑ. හිත වික්ෂිප්ත වෙනවා. ඊළඟට ඩිමෙන්සියා ආදී රෝග හැදෙනවා නොයෙක් අයට. ඒ කියන්නේ අතීතය අමතක වෙලා සමහර කාලවල දේවල් විතරක් මතකයි. ඒ කියන්නේ දැන් සමහර අයට ඔය වයසට යනකොට පොඩි කාලේ වගේ හැසිරෙන්න පටන් ගන්නනේ. ඒතකොට ඒ අයට වයසයි කියන හැඟීම නෑ. ඒ සංඥාව නෙමෙයි තියෙන්නේ. පොඩි කාලේ කරපු දේවල් තමයි කරන්න යන්නේ.
ඊළඟට සමහරවට තරුණ කාලේ කරපු දේවල් කරන්න යනවා. සමහර වෙලාවට බොහෝ පිරිස සිහි විකල් වෙලා අසිහින් කියවනවා. බනිනවා. අසභ්‍ය වචන කතා කරනවා. එතකොට මේ වගේ වටපිටාවක් කෙනෙකුගේ ජීවිතය තුළ හැදෙනකොට එයාට ධර්මය අවබෝධ කිරීමේ කිසිදු උත්සාහයක් කරන්න බෑ එවැනි කාලෙක. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ජින්නෝ හෝති ජරා අභිභූතෝ අයම් භික්ඛවේ පඨමෝ අසමයෝ පදානාය. කෙනෙක් වයසට ගිහිල්ලා ජරාවෙන් ජරාපත් වෙලා සිටිනවා නම් ඔහුට කුසල් දහම් පිණිස වීරිය කරන්න අවස්ථාව ලැබෙනවා අඩුයි. ඒක තමයි සුදුසු නැති කාලය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍යච පරම් භික්ඛවේ භික්ඛු ව්‍යාධිකෝ හෝති ව්‍යාධින අභිභූතෝ අයම් භික්ඛවේ ဒ ුතියෝ අසමයෝ පදානාය. ව්‍යාධිය කියලා කියන්නේ වයසට මේ ලෙඩවීම. ඒ ලෙඩ වුණාට පස්සෙත් කෙනෙකුට ධර්මය පුරුදු කිරීම සඳහා වීරිය කරන්න අපහසුයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් නොයෙක් රෝගාබාධ අපි හිතමු එක්කෝ නිදන්ගත රෝග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් తాවකාලිකව හැදෙන දැන් වර්තමානයේ ගත්තාම ගොඩක් අට වසංගත රෝග හැදෙන්නේ. ඊළඟට උණෙහිම් බිරිස හැදුනහම ඒ වගේ අවස්ථාවකදී වීරිය කරන්න බෑ. කුසල් දහම් වඩන්න හිත යොදවන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍යච පරම් භික්ඛවේ දුබ්බික්ඛා හෝති දුස්සස්ස දුර්ලභ පිණ්ඩං න සුකරං උංචේන පග්ගහේන යාපේතුං අයම් භික්ඛවේ තතියෝ අසමයෝ පදානාය. ඒ කියන්නේ යම් කාලයක් එනවා දුර්භික්ෂ කාලයක්. ඒ කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අපහසු කාලය. දැන් මේ කාලේ වගේ. ඒතර මේ කාලෙදි මිනිස්සුන්ට නොඑක් අපහසුතා. ඊළඟට බඩු මිල ගණන් වැඩි වෙනවා. මිනිස්සු ඒවට පීඩාවටපත් වෙනවා. ඒතර මේ වගේ භික්ෂුන් වහන්සේලාට පාත්‍රය අරන් පිණ්ඩපාත ගිහිල්ලා යම් දෙයක් සොයාගෙන දාන ටිකක් හොයාගෙන තමන්ට යැපෙන තරමට යම් දෙයක් මේ සොයාගෙන ජීවත් වෙන්න අමාරු කාලේ එනවා. ඉතින් එවැනි කාලයකත් වීරිය කරන්න බෑ කුසල් දහම් පිණිස. ඒතර අපි මෙතන දැන් මූලික කාරණා දෙකක් මුල් කාරණා දෙක අපෝ බැලුවොත් පොඩි කරුණක් තියෙනවා ඒ පිළිබඳව පැහැදිලි කරන්න. ඒක තමයි දැන් අපි ගත්තාම මෙතන දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ ජින්නෝ හොති ජරා අභිභූතෝ කියලා. වයසට යනවා වයසට ගිහලා වයසට යාම නිසා වයසින් යටපත් වෙලා ඒ කියන්නේ ජරාවෙන් යටපත් වෙලා එයාගේ ජීවිතේ. ඊළඟට ව්‍යාධිතෝ හොති ව්‍යාධින අභිභූතෝ ලෙඩවීමෙන් යට වෙලා ජීවිතය. එතකොට දැන් බලන්න මේකට දැන් කෙනෙක් කුසල් දහම් වඩන්න උත්සාහ කරන සමහර අය නොඑක් විට බලාපොරොත්තු වෙනවනේ තමන්ට මේ කටයුතු අවසන් වුණාම ඊළඟට ඒ කරුණු ඔක්කොම දේවල් ළමින්ගේ කටයුතු, ගෙවල් දොරවල් වල කටයුතු ඔක්කොම ඉවර වෙලා නිදහසේ පාඩුවේ මේවා කරන්න ඕනේ කියන අදහසක් තියෙනවනේ. එතකොට මේ වගේ එහෙම හිතාගෙන හිටියට මේක ලේසියෙන් කරන්න බෑ එහෙම. මොකද ඒ කටයුතු කියන දේවල් ඉවර වෙන්නේ නැහැ. ඒවා කාලෙන් කාලට අලුත් වෙයි මොනවා හරි දෙයක් එකතු වෙනවා මිසක්. ඒතකොට නුවණ තියෙන කෙනා කල්පනා කරන්න ඕනේ මේ කටයුතු අස්සෙම තමන්ගේ ජීවිතයට ධර්මයේ ගලපගන්න. ජීවිතයට ධර්මයේ පුරුදු කරගන්න. ඒක තමයි නුවණැත්තෙක් විසින් කළ යුතු දේ. නුවණ නැති කෙනා ප්‍රමාදයටපත් වෙවි කල් දානවා තමන්ට කරන්න තියෙන දේවල්. ඒ වගේම තව මෙච්චර කාලෙකින් පුළුවන් මේ වැඩේ කරලා ඉවරලා පුළුවන් කියලා කුසල් දහම් පිණිස උත්සාහයක් යෙදෙන්නේ නැහැ. කුසල් දහම් පිණිස උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි කෙනෙකුට මේ ධර්මයේ පුරුදු කරන්න තියෙන අපි තුමු වයසට ගිහිලා ඔන්න උත්සාහ කරන්න හදනකොට එයාට කරගන්න බෑ. ඒතකොට මේ වගේ අවාසනාවන්ත තත්යකටපත් වෙලා තමයි බොහෝ දෙනා මරණයටපත් වෙන්නේ. අපි හිතමු කෙනෙක් ඔන්න ලෙඩ වෙනවා නැත්නම් වයසට යනවා ගොඩක්. එයා මුල් කාලේ Tamanට පුළුවන් කාලේ ධර්මය හොඳට පුරුදු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ගාථාවක් තියෙනවා. ජින්න කොංචාව ජායන්ති කීන මච්චේ පල්ලලේ අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේ පල්ලලේ. ඒ කියන්නේ පුළුවන් කාලේ ධර්මයේ පුරුදු කරන්නේ අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං තමන්ට පුළුවන් කාලේ ධනයක් උපයා ගන්න මහන්සි ගන්නෙත් නෑ. ඒකත් කල්දම තමයි ඉන්නවා. ඊළඟට
ජින්න කොංචාව ජායන්ති හරියට වයසට ගියාට පස්සේ කීන මච්චය පල්ලලේ මඩවලක් අයිනේ ඉන්න වයසට ගියපු කොක්කු වගේ. ඇයි ඔහි බලාගත්තුවත බලාගෙන ඔහි කල්පනා කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බාලපණ්ඩිත සූත්‍ර දේශනාවේදී පෙනුලා දෙනවා වයසට ගියාම අකුසල් කරපු කෙනාට එයාට කල්පනා කරන්න තියෙන්නේ තමන් කරපු දෙයක්. තමන් අතින් සිද්ධ වෙච්ච අකුසලයක්. එතකොට එයාට මතක් වෙන්න ගන්නවා. තමන්ගේ හිත තමන්වම පීඩාවට පත් කරනවා. නුඹ මේ අකුසල් කළා. නුඹ මේ අකුසල් කරා කියලා. තමන්ගේ හිත විසින් තමන්ව පීඩාවට පත් කරනවා. එතකොට ඔහුට වීරියක් නැහැ. උත්සාහයක් නැහැ මේ මොහොතේදී තමන්ගේ හිත කුසලයට නතු කරගන්න. නතු වෙලා තියෙන අකුසලයට නිසා. අකුසලයට නතු වෙච්ච හිත කුසලයට දියුණු කර ගැනීම, කුසලයට පුරුදු කර ගැනීම, කුසලයේ පිහිටුවා ගැනීම කියන එක හරිම අමාරු කාර්යයක්. මොකද අකුසලයේ විසින් අකුසලයේ බලවත් සමහරට රාගයෙන් උපන්න අකුසල් කරලා, ද්වේෂයෙන් උපන්න අකුසල් කරලා, මෝහයෙන් උපන්න අකුසල් කරලා කෙනෙක් ඒ විදිහට අකුසල් සහගත වූ පැවැත්මක් එයාගේ ජීවිතය තුළ එයා පුරුදු කරලා තියෙනවා. ඒක හරියට ඔබ දැකලා ඇති මුහුදයිනේ යම් ඉඩකඩ තියෙන තැනක ගංගායිනේ ගස් කොළන් හැදෙන්නේ ඉඩ තියෙන දිශාවට හැරිලා. ඒක ඔබ දැකලා ඇති මුහුදයිනේ හොඳට පොල් ගස් ආදී දේවල් හැදෙනවා මුහුද පැත්තට නැඹුරු වෙලා නැමිලා. එතකොට ඒවා වැටෙන්නේ කොයි පැත්තටද? වැටෙන්නේත් නැමිලා තියෙන දිශාවටමයි. ඒ වගේ කෙනෙක්ගේ හිත නැඹිලා තියෙන්නේ, නැඹුරු වෙලා තියෙන්නේ රාග සහිත ක්‍රියාවන් එක්ක බැඳිච්ච රාග නිස්ෘත ලෝකයකට නම්, රාග නිස්ෘත භවකට නම්, ද්වේෂය ඇසුරු කරගත් ද්වේෂ නිස්ෘත භවකට නම්, මෝහය ඇසුරු කරගත් භවකට නම් ඒට අනුකූල වූ උප්පත්තියක් කරා උන් ගමන් කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් කෙනෙක් අපි හිතමු කෙනෙක්ගේ ජීවිතයක කෙනෙක් අවිද්‍යාව දුරු කරලා, මුලාව දුරු කරලා, ඒ වගේම ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නේ කෙනෙක් ධර්මයේ පුරුදු කිරීමෙන්නේ. එතකොට ධර්මය තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරගන්න ප්‍රමාද කර කර ඉන්න කෙනාට ජීවිතයේ යථාර්ථයක් වටහා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔහු ජීවිතයේ ඇත්තක් දකින්නේ නැහැ. ඒ විදිහට කාලයක් යනකොට එයාගේ හිත නැඹුරු වෙලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒ දිශාවට. ඒ දිශාවට නැඹුරු වූ සිත මරණයට පත් වෙද්දී කලුරිය කරද්දිත් නැඹුරු වෙලා තින්නේම යොමු වෙන්නේම ඒ දිශාවටමයි. ඔබ අහලා ඇති අනාථපිණ්ඩික සිටුතුමා ගැන නොයෙක් කරුණු අහලා ඇති. අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ බුද්ධ ශාසනයේ අග්‍රදායකයා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දානය ගැන, නොයෙක් ආකාරයෙන් කුසල් වැඩිම ගැන අනේ පිළිසිටුතුමාට ප්‍රකාශ කළා. අවසාන කාලෙදී සාරිපුත්ත මහරහතන් වහන්සේට පණිවිඩයක් යවනවා. අනාථපිණ්ඩික සිටුතුමා සේවකයෙක් අතේ ස්වාමීනි මගේ සිටුමැදුරට වැඩම කරන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ සමග. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සිටුතුමාගේ මාලිගාවට වඩිනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන කලින් අහනවා සිටුතුමනි ඔබට පහසුවෙන් ඉන්න පුළුවන්ද? කොහොමද දැන් වේදනාවන් හටගත් වේදනාව කොහොමද කියලා සතුටු සාමිච්චි කතා බහ. එතකොට ඒ වෙලාවේදී සිටුතුමා කියනවා අනේ ස්වාමීනි මගේ මේ කයේ තියෙන වේදනාව කොච්චරද කියන්නේ හිසේ තියෙන වේදනාව ශක්තිමත් පුද්ගලයෝ දෙන්නෙක් ශක්තිමත් ලණුවක් කඹයක් අරගෙන මගේ මේ හිස කිටි කිටියේ තදට ගැට ගහලා දුරට දෙපැත්තට ගිහිල්ලා දෙපැත්තට අදිනකොට යම් වේදනාවක්ද හිසේ මතුවෙන්නේ ඊට වඩා වේදනාවක් දැන් මේ හිසේ තියෙනවා. ඒ වගේම තමයි සත්තු මරණ හරක් මරණ මිනිස්සෙක් ඒ හරකෙක් මරලා ඒ හරකගේ හැම ගලවන මස් කැබලි කැබලි වලට කපන ඒ ගෙරි කපන කැත්ත හරක් කපන කැත්ත පිහිය අරගෙන ඒ පිහිය මේ කුසේ ඇනලා එහාට මෙහාට කලතද්දී ඒ කුසේ පිහිය යම් විදිහකට මේ බඩවැල් නහරවැල් ආදී කපාගෙන කුස කැපෙන්නේ යම්සේද ඊට වඩා අදිමාත්‍ර වූ වේදනාවක් මේ කුස ඇතුලේ තියෙනවා. ස්වාමීනි ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක්
විශාල ගිනි ගොඩක් ගහලා ඒ ගින්දර නිමුණට පස්සේ අඟුරු ටික, ගිනි දැල් නිමිච්ච අඟුරු ටික, ගිනියම් වෙච්ච අඟුරු ටික උඩින් ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් පුද්ගලයෙක්ව අල්ලගෙන අත් දෙකිනු කකුල් දෙකිනුයි එහාට මෙහාට කර කර තවද්දී ඒ පුද්ගලයාට දැනෙන යම් දැවිල්ලක් ඇද්ද? ඊට වඩා අදිමාත්‍ර වූ දැවිල්ලක් මේ කයේ තියෙනවා. ඒතර බලන්න පින්නත් මේ කියන්නේ ධර්මය අවබෝධ කරගත්තු, ධර්මයේ නිතර අහපු, බුදුරජාණන් වහන්සේට ගන්ධ කුටියේ භාගතුන් වහන්සේ වසර 25ක් වැඩ සිටීම සඳහා පූජා කරපු මේ මහා සිටුවරයා ධර්මය අවබෝධ කරගත්තු උත්තමෙක්. එතකොට කය වේදනාව දැන් සිහි නුවණින් දැන් සිහි මුලා වෙලාද මේ උත්තමයාගේ? නෑ, මේ ධර්මය අවබෝධ කරගත්ත එකේ ස්වභාවය. සිහි මුලා වෙලා නෑ. එතකොට ධර්මය අවබෝධ කරගත්තු නිසා තමන්ට හොඳට මේ සිත එකඟ වෙලා මේ කයේ ඇතිවන වේදනාවන් තේරුම් අරගෙන ඒ වේදනාවන්ට හිත නොබැඳී, හිත නොගැටි තමන්ගේ හිත කුසලයට පත් කරගන්න ඒ සිටුතුමාට හැකියාව තිබුණා. සාමාන්‍යයෙන් කෙනෙකුට ඇතිවන බලවත්ම දුක් සහිත වූ කටුක වූ වේදනාව තමයි පින්වත්නි මරණ බය. මරණ වේදනාව. එතකොට ඒකට මුහුණ දෙනකොට කෙනෙකුගේ ජීවිතය හොඳට මේ ධර්මය තුළ පුහුණු වෙලා නැත්තම්, පුරුදු කරලා නැත්තම් මේ ධර්මානුකූලව පැවැත්ම තුළ ඔහුගේ හිත නතු වෙලා යනවා මේ වේදනාව සමග ඇතිවෙන නොයෙක් විතර්ක ඔස්සේ. දැන් හිතන්නකෝ අපේ හිතට තරහවම අපිට හිතට එන තරහ පාලනය කරගන්න ලේසිද පහසුද? අමාරුද? ඒක ඊටාම අමාරුයිනේ. ඊටාම දුෂ්කරයිනේ. එතකොට ඔන්න කෙනෙක් ඒ දුෂ්කර ලෙස ජීවත් වෙලා ඉන්නේදී හිතට එන අමනාපේ තරහ දුරු කරගන්නේ බොහොම අමාරුයි. ඒ දැනුම් තේරුම් ඇති කෙනෙක් විතරයි. නැත්තම් ඒ තරහට යට වෙලා ගහනවා, රණ්ඩු වෙනවා, මරනවා සමහර විට. ඒතර මේ වගේ ජීවත්ව සිටිද්දී එහෙම තමන්ගේ හිතට එන දේ තරහ අමනාපය දුරු කරගැනීම අතිශය අමාරු දෙයක්. ඒ වගේම කෙනෙකුට හිතට එනවා බලවත් ආසාවක්. එක්ක කොහේ හරි යන්න, නැත්නම් මොනවා හරි කන්න, නැත්නම් මොනවා හරි දෙයක් කරන්න. එතකොට ඒ ආසාව සමග ඔහුගේ හිත ක්‍රියාත්මක වෙලා ඔහු බොහෝ අකුසල් කරනවා. ඒක පාලනය කරගන්න බෑ. ඊළඟට කෙනෙක්ගේ හිත මුලාවටපත් වෙනවා. ජීවිත අවබෝධයක් නැති නොඒක ආකාරයේ මුලා සහගතව වැඩ කරනවා, මෝහීතුව කටයුතු කරනවා. එතකොට මේ වගේ ස්වභාවයක් එක්ක අපිට තියෙනවා යම්කිසි හිත නැඹුරු වෙන, හිත පිහිටලා තියෙන යම්කිසි ස්වභාවයන්. ඉතින් කෙනෙකුට ඒ සාමාන්‍යයෙන් ඇති වෙන වේදනාව එක්ක මේ වගේ හිත පාලනය කරගන්න අමාරු නම් මේ කය අතහැරලා යන මොහොතේදී, කය බැහැර කරන මොහොතේදී, මරණයට පත් වෙන මොහොතේදී කොයි තරම්නම් අමාරු වේද මේ ජීවිතය කෙරෙහි, මේ ජීවිත පැවැත්ම කෙරෙහි තියෙන ආසාව අතහැරගන්න. ඉතින් අනේ පිළිසිටුතුමාට හැකියාව ලැබුණා හොඳ සිහි කල්පනාවෙන් මේ කය අතහරින්න. ඒ නිසා තුසිත දිවලෝ ඉපන්නා. තුසිත දෙව්ලොව ඉපදුනේ මාර්ගඵලලාභී දෙවි කෙනෙක් විදිහට. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේ හැමදී ලස්සන ගාථාවලින් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණ ආදී ප්‍රකාශ කරලා එතනින් පිටත් වෙලා යනවා. ඒ වගේම ඔබ අහලා ඇති බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමාගේ කයට ඇතිවෙච්ච වේදනාවල් කොයි වගේද? එතුමා කලුරිය කරද්දී කලුරිය කරන්න ප්‍රථමයෙන් ආහාර නැතුව දවස් ගාණක් හිටියා. බුද්ධානුස්සතිය වඩනවා. දවස් ගාණක් ආහාර නැතුව ජීවත් වුණා. ඒ වගේම කකුල් පළලා ලුණුයි ගොරකයි අඹරලා ඒ කකුල් පළපු අස්සට දාලා මේ රජතුමා වැවිද්දවනවා බොරළු පොළවේ. කොයි තරම් වේදනාවක් ඇද්ද? එවැනි වේදනාවකදී කොයි තරම් හිතට තරහක් ඇති වෙනවද? ඔබ අහලා තියෙනවනේ අජාසත්ත කුමාරයා පුංචි කාලේ ඇඟිල්ලේ ගෙඩියක් ඇවිල්ලා ඒ ගෙඩිය පැසවලා කුමාරයා අඬනවා. ඉතින් තාත්තා මොකද කරන්නේ? බිම්බිසාර රජුර දැන් මේ පුතාව අරගෙන වඩා ගන්න පොඩි අතදරුවා අරගෙන දැන් මේ පුතා කෑ ගහනවා ඉවසන්න බැරුව. ඉතින් මේ මේ ඇඟිල්ල රජුරෝ කටේ දාගෙන ඒ රස්නෙට ඒ වේදනාව නැති වෙන්න ඇඟිල්ල කටේ දාගෙන හිටියා. ඉතින් ටික වෙලාවකින් කට ඇතුලේදීම මේ ඇඟිල්ල පිපිරුවා.
පුපුරලා සැරව ටික ඔක්කොම රජුරුවන්ගේ කට ඇතුළට තමයි ගලාගෙන ගියේ. ඉතින් රජතුමා ඒ දරුවා කෑ ගහ යඬයි කියලා කට ඇතුලෙන් ඇඟිල්ල ගත්තේ නැහැ. කට ඇතුළෙම තිබිච්ච සැරව ටික ගිල්ලා එහෙම. ඒතර එච්චර සෙනෙහසක් ඊළඟට තමන්ගේ පුතා ඉපදින්න ඉන්නකොට බිසවට ඇති වුණ දොළ දුක රජ්ජුරුවන්ගේ උරහිස පල්ලලා ලේ බොන්න. ඉතින් ඒ නිසානේ අජාත සත්තු කියන නම පවා ඇති වුණේ. අජාත කියන්නේ නූපන්, සත්තු කියන්නේ සතුරා. ඒතොර ඉපදිලා නැතුව තියෙද්දීම රජ්ජුරුවන්ට හානි කර විදිහට කටයුතු කරපු නිසා අජාත සත්තු කියලා නම ඇති වුණා. ඉතින් ඒ වගේ මේ සෙනෙහසකින් උපකාර කරපු ඒ තාත්තා එහෙම නැත්නම් බිම්බිසාර රජතුමා අවසාන කාලෙදී එහෙම දුක් විඳිනකොට සාමාන්‍ය කෙනෙකුට නම් කොච්චර වේදනාවක් තරහක් එනවද? ඒතකොට රජතුමාට ඒ තරහ ආවේ නැහැ. සිත පාලනය කරගත්තා. දුගතිය ඉපදුන්නේ නැහැ. මහා බල සම්පන්න දිව්‍ය රාජෙක් කියලා චාතු මහරජික දිව්‍ය ලෝකෙ උපන්නා. එතකොට සාමාන්‍ය කෙනෙකුට පොඩි දෙයක් ඇති. පොඩි දේවල් මේ පැලෙන වැටට සමහරට දරුවෝ කමනාපකම් ඇති කරගන්නවා. සමහරට දරුවෝ දෙමෝපිය කමනාපකම් ඇති කරගන්නවා. ඒතර මේ පොඩි දේවල් සඳහා පොඩි දේවල් වෙනුවෙන්. ඒතර ඒ තමන්ගේ හිත පාලනය කරගන්න තියෙන නොහැකියාව ඒ අය පුරුදු කරන ජීවත් වෙලා සිටිද්දිමයි. ජීවත් වෙලා සිටිද්දිම නොහැකියාව වඩලා නොහැකියාව පුරුදු කරලා අවසානයේදී මරණාසන්න කාලෙදී ඒ දිශාවටම ජීවිතය ගලාගෙන යනවා. මරණයටපත් වෙලා ඒ ලෝකවලටම යනවා. ඔබටම ඔබ ගැන තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් මේක. ඔබටම ඔබ ගැන තේරුම් ගන්න පුළුවන් ඔබේ හිතේ රාගය එහෙම නැත්නම් ආසාව. රාගය කියවහම මෙතන කරුණු කිහිපයක් භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ තමයි හිතේ උපදින ආසාව. රූප කෙරෙහි, ශබ්ද, ගන්ධ, සුවඳ, රසය, පහස අරමුණු කියන මේ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන අරමුණු වෙනුවෙන් ඇතිවන සිතේ ඇතිවන ආසාව. ඒ තමයි රාගය කියලා හඳුන්වන්නේ. ඊළඟට ද්වේෂය කියන්නේ ඒ අරමුණු කෙරෙහි ඇතිවන ආමනාපය. ප්‍රතික්ෂේප කිරීම මනසින්. ඊළඟට මුලාව කියලා කියන්නේ එහි යථාර්ථය නොදන්නා බව. එතකොට මෙවැනි වූ කාරණා ලෝභ දේශ මොහ එහෙම නැත්නම් රාග දේශ මොහ කියලා කියන මේ කරුණ වලින් කෙනෙකුගේ හිත යට වෙලා නම් තියෙන නිරන්තරයෙන් ඔහුට පුළුවන් වෙයිද මරණාසන්න කාලෙදී වීරිය කරලා නැත්නම් වයසට ගියාම වීරිය කරලා අර වගේ හිත නිදහස් කරගන්න. ඒ වගේම ලෙඩ වුණාට පස්සේ ඒ වගේ වේදනාවක් ඇති වෙනකොට කයට එවැනි වූ අදිමාත්‍ර වේදනාවක් බලවත් වේදනාවක් ඇති වෙනකොට කොහොමද හිත පාලනය කරගන්නේ? ඉතින් ඒ නිසා ධර්මයෙන් පුරුදු කරගත්තු සිතක් ඇති කරගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. ධර්මයෙන් පුරුදු කරගත්තු හිතක් තියෙන කෙනාට හරි පහසුයි තමන්ගේ ජීවිතයේ ධර්මයේ තුල රඳවා ගන්න. එතකොට යාට වයසට ගියත් හිත සංසිඳිලා, ලෙඩ වුණත් හිත සංසිඳිලා, කොයිතරම් බරපතල දේවල් හිතට කයට දැනුණත්, කොයිතරම් බරපතල දේවල් ජීවිතය සමග එකතු වුණත් ඔහුගේ ජීවිතය සංසිඳුණු ජීවිතයක්. ඒ කලබලකාරී අවිස්සුණු ජීවිතයක් නෙමෙයි. ඒ නිසා මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට ලැබෙන යහපත තමයි ඒ විදිහට සංසිඳීමක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න ලැබීම. ඒක ධර්මයෙන් හැර වෙන දෙයකින් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අසමය එහෙම නැත්නම් සුදුසු නැති කාලය තමයි ජරාවෙන් වයසට යාම නිසා මහා මේ තමන්ගේ කයට ඇති වෙන වේදනාවල් දැනෙනකොට, ඒ වගේම ලෙඩවීම නිසා කයට ඇති වෙන වේදනාවල් දැනෙනකොට, එතකොට ඒවා යටපත් කරගෙන කෙනෙකුට හොඳට කුසල් වඩන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා තරුණ කාලෙදී. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා දුර්ලභ පිණ්ඩපාත. ඒ කියන්නේ ආහාර පාන සොයා ගන්න අපහසුයි. ජීවිතේ ගැට ගහ ගන්න අමාරුයි. ජීවන වියදම අධිකයි. කෙනෙක් එතකොට දුකසේ තමන්ගේ දරුවන්ගේ කටයුතු කරන්න ඕනේ. ඊළඟට කිවල් දොරවල් වල කටයුතු කරගන්න ඕනේ. ඒතර මේ ඔක්කොම කරන්න තියෙන්නේ බොහොම දුකසේ, බොහොම වෙහෙසකර ලෙස. බොහොම අපහසුයින්. ඉතින් මේ වෙහෙසකර වූ අපහසු පරිසරයක් ඇති වෙන්න පුළුවන් යම් කාලෙකදී. අන්නේ කාලෙට කෙනෙකුට ධර්මයේ පුරුදු කරගන්න, වීරිය කරන්න අපහසුයි. මොකද එයාට තියෙනවා වෙනත් කටයුතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණජ පරම් භික්ඛවේ බයං හෝති. ඒ කියන්නේ යම් කාලයක ඇති වෙනවා බයක්. ඒ තමයි අටවේ සංකප්පෝ. චක්ක සමාරෝල්හා ජනපදා පරියායන්ති.
ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කඩාකප්පල්කාරී සොරුන්. ඊළඟට මේ ඒ විදිහට සොර එහෙම නැත්නම් යුද බිය, එහෙම නැත්නම් කලකොලාහල බිය. එතකොට මේවා ඇති වුනහම ඒ කාලෙටත් කුසල් වඩන්න වීරිය කරන්න බෑ. දැන් හිතන්නකෝ වර්තමානයේ හට අරගෙන තියෙන ඔබ අහලා තියෙන දන්න යුද්ධයක් හට අරන් තියෙනවානේ. එතකොට ඒ යුදමය වාතාවරණය නැත්නම් යුදමය පසුබිමත් එක්ක ඒ රටවල මිනිස්සුන්ට ගොඩාක් මේ කුසල් ඒ කියන්නේ මොනවත් කරගන්න බෑ. හැංගිලා ඉන්න ඕනේ. ඊළඟට එහාට මෙහාට යුදාවි ගත්තු සෙබළු යනවා. ඉතින් ඒ වගේ වෙලාවකට කුසල් දහම් වඩන්න අවස්ථාවක් නැහැ. තමන්ගේ ජීවිතේ රැකගන්න තියෙන්නේ. ඒ වගේ ඔය පහුගිය කාලවල ඔබ දැකලා ඇති අහලා ඇති ලංකාද්වීපේ තිබිච්ච යුදමය වාතාවරණයත් එක්ක ඒවත් එක්ක මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය රැකගන්නවා ඇරෙන්න කුසල් දහම් වැඩීමක් ගැන හිතන්නවත් බැරි පරිසරයක් තිබිච්ච කාල තිබුණා. එතකොට ඒ කාලේට පිනක් දහමක් කරන්න යන්න බයයි. ඊළඟට මොනවා හරි සීල් සමාදන් වෙන පන්සලකට යන්න බයයි. එතකොට මේ වගේ නොඑක ආකාරයේ භයානක වූ ස්වභාවයන් ලෝකේ කාලෙන් කාලට හට ගන්නවා. ඒ හටගත්තට පස්සේ ඒ කාලෙට කුසල් දහම් වඩන්න බෑ. ඒ කාලෙට කුසල් දහම් පුරුදු කරගන්න බෑ. බොහොම දුෂ්කරයි, බොහොම අමාරුයි ඒ කාලෙට කුසල් දහම් වඩන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ තමයි 4 වෙනි අසමය, සුදුසු නැති කාලය. එතකොට ඒ කුසල් දහම් වඩන්න අවස්ථාවක් නැහැ. කෙනෙක් ඒ කියන්නේ ලෝකේ යුද කොලහල නැත්තම් කඩාකප්පල්කාරී සොරුන්, මම් පහරන සොරුන් හැසිරෙන කාලවලට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍යච පරම් භික්ඛවේ සංඝෝ බින්නෝ හෝති. සංඝෝ කෝපන භික්ඛවේ බින්නෝ අඤ්ඤමඤ්ඤං අක්කෝසච හොಂತಿ. අඤ්ඤමඤ්ඤං පරිභාසාච හොಂತಿ. අඤ්ඤමඤ්ඤං පරික්ඛේපාච හොಂತಿ. අඤ්ඤමඤ්ඤං පරිච්ඡ ජනාච හොಂತಿ. තත් අපසන්නාචේවන අපසීදಂತಿ. පසන්නානංච ඒකච්ඡානං අඤ්ඤතත්තං හෝති. අයම් භික්ඛවේ පංචමෝ අසමය පදානාය. භාග්‍යවතුන් වහන්සේ මෙතන ලස්සන කාරණාවක් මේ ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා බිඳිලා ඉන්නේ, වෙන් වෙලා, බෙදිලා. ඊළඟට සංඝේකෝපන භික්ඛවේ බින්නෝ අඤ්ඤමඤ්ඤං අක්කෝසාච හොಂತಿ. සංඝයා බිඳුනට පස්සේ වෙන්නේ එකිනෙකා ආක්‍රෝෂ කරන, කියන්නේ බැන ගන්නවා. අඤ්ඤමඤ්ඤං පරිභාසාච හොಂತಿ. අනිත් අයට පරිභව කරනවා. අඤ්ඤමඤ්ඤං පරික්ඛේපාච හොಂತಿ. අනිත් අය හෙලා දකිනවා. අඤ්ඤමඤ්ඤං පරිච්ඡ ජනාච හොಂತಿ. අනිත් අයගේ විරුද්ධවාදීන්ගේ අඩුපාඩු කිය මිනිස්සුන්ව ඒ විරුද්ධවාදීන්ගේ අඩුපාඩු කිය මිනිස්සුන්ගේ හිත් බිඳවනවා. මොනවා හරි තියෙනවා නම් අඩුපාඩු දේවල් හදා කියනවා. ඉතින් ඒවා ඊළඟට තත්ත අපසන්නාච්චේවන අපසීදಂತಿ. ඒවා පැහැදුන අයගේ පැහැදීම පිණිස හේතු වෙන දේවල් නෙවෙයි. ඊළඟට පසන්නානංච ඒකච්ඡානං අඤ්ඤතත්තං හොති. ප්‍රසාදයටපත් වෙච්ච අයගේ පැහැදීමත් වෙනස් වෙන්න පුළුවන් එවැනි අවස්ථාවලදී. ඉතින් මේ වගේ වුණාම එවැනි කාලයකට කුසල් දහම් වඩන්න බෑ. මොකද භික්ෂුන් වහන්සේලා බිඳිලා. ඒතර සංඝයා බේද වුණාට පස්සේ, සංඝයා බිඳුණාට පස්සේ කෙනෙකුට කුසල් වඩන්න අවස්ථාවක් නැහැ. ධර්මය ඇහෙන්නේ නැහැ. ධර්මය පුරුදු කරගන්න බෑ. ඒතකොට ඒවට උත්තර බැඳ ඉන්නවා මිසක් ධර්මය පුරුදු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නුවණ තියෙන ශ්‍රාවකයා ඒක දකිනවා මේ වගේ ભેද වෙච්ච කාලවකවානු එන්න පුළුවන් කියලා. ඔබ අහලා ඇතිනේ භාග්‍යතුන් වහන්සේ කොසඹෑ නුවර වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේලා අතර යම්කිසි ආරවුල් සහගත ස්වභාවයන් හටගත්තනේ. ඉතින් හටගත්තු අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ පවා වනාන්තරයට වැඩම කළානේ භික්ෂුන් වහන්සේලාට ඒව කරගන්න දීලා. ඉතින් ඒ වගේ තමයි කාලින් කාලට භික්ෂුන් වහන්සේලා අතර යම් ભેද බින්නකම් හට ගන්නවා. ඉතින් අතීතයේ ලංකාද්වීපයේ තිබුණා. ඒ වගේම දෙවෙනි ධර්ම සංගායනාව කරන්න හේතු වෙච්චි ඒ දසාකප වස්තු ආදී. ඒතකොට මේ වගේ නොඑක් කරුණු කාලෙන් කාලට යෙදෙනවා. ඒතකොට ඒවා මුල් කරගෙන බිඳීම් හටගත්තාම ඒ කාලයට ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ධර්මය අහන්න ලැබෙන්නේ නැති නිසා වීරිය කරන්න බෑ. ඒතර භික්ෂුන් වහන්සේලාටත් වීරිය කරන්න ඒ කාලයට බෑ. මොකද ඒවා බේරන්න යන්න තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පවා දේශනා කරනවානේ. භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා යම් භික්ෂු පිරිසක් අතර කෝලාහලයක් හටගත්තාම තමන්ගේ වචනය අසන පිරිසක් එතන ඉන්නවා කියලා හිතෙනවා නම්
තමන් තනියම හරි යන්න කියනවා එතෙන්ට. ගිහිල්ලා ඒ භික්ෂුන් සමගි කරන්න, ඒ තමන්ගේ වචනේ අහන පිරිසට අවවාද කරන්න කියනවා. ආයුෂ්මතුනි මේක කරන්න එපා, ඔහොම කතා කරන්න එපා, ඔහොම කියන්න එපා, රණ්ඩු වෙන්න එපා කියලා එහෙම අවවාද කරන්න කියනවා. එතකොට ඒ වගේ ඒ භික්ෂුන් වහන්සේලාට ඒවට යෙදෙන්න වෙනවා. ඒ වගේ ගිහි අය අතරත් රණ්ඩු සරවල් ඇති වෙනකොට, කලකොලහල ඇති වෙනකොට ධර්මයේ පුරුදු කරන්න අවස්ථාවක් නැහැ. බැන ගන්නවා, රණ්ඩු වෙනවා, ඇරෙන්න. ඉතින් ඒ නිසා ධර්මයේ පුරුදු කරන්න තියෙන අසමයක් තමයි, සුදුසු නැති කාලයක් තමයි කෙනෙක්, ඒ කියන්නේ ලෝකේ මේ බිඳුණු කාල. ඒ කියන්නේ ભેද බින්න නොවිච්ච ભેද බින්න වීම. ඒක සුදුසු නෑ කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පංචමේ භික්කවේ සමයා පදහනාය. වීරිය කිරීමට සුදුසු කාල 5ක් තියෙනවා. ඉද භික්කවේ භික්ඛු දහරෝ හෝති යවා සුසු කාලකේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා යම් භික්කවේ පඨමෝ සමයෝ පදානාය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුදුසු කාල 5ක්. ඒ තමයි දහරෝ හෝති යවා සුසු කාලකේසෝ. දහරෝ කියන්නේ තරුණයි, ලදරුයි. යවා කියන්නේ යෞවන වයසේ, යෞවන වයසේ ඉන්නේ. සුසු කාලකේසෝ, කෙස් සුදු වෙලා නැහැ, කෙස් කළුයි. භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා. භද්‍ර යෞවනයේ යුක්තයි. ජීවිතේ පළමු වයසේ ඉන්නේ. අයම් භික්කවේ පඨමෝ සමයෝ පදාන. එතකොට එවැනි අයට ධර්මයේ පුරුදු කිරීම හරිම පහසුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෝධපබ්බජිත ආදී සූත්‍රවල සමහර අය ඉන්නවා වයසට ගිහිලා මහාන වෙනවා. ඒතර වයසට ගිහිලා මහාන වුණාම එතන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා එයා අකීකරුයි කියනවා. මාන්නේ යුක්තයි කියනවා. ඒ වගේම Tamanට වඩා වැඩිහිටියෝ, ඔය පැවිද්දෙන් වැඩිහිටියෝ නමුත් වයසින් බාල භික්ෂුන් කියන දේවල් අහන්නේ කියනවා. අකීකරුයි කියනවා. නිහතමානීකම නැහැ කියන. එතකොට මේ වගේ හිතුන දේ කරනවා කියනවා. ඒතර වයසට ගියාම මෙවැනි වූ ස්වභාවයන් තියෙනවා ලෝකේ. ඒක පිළිගත යුතු සත්‍යයක්. ඒ වගේම තරුණ කාලේදී කෙනෙක් පැවිදි වෙනවා. ලදරුම අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළත් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ කපුටෙක් එලව ගන්න පුළුවන් නම් ඊට වඩා වැඩි වයස කියලා. ඉතින් ඒ කාලේ විදිහට අවුරුදු 5 අවුරුදු 7 පුංචි ස්වාමීන් වහන්සේලා පවා අරහත්ත්වයටපත් වුණේ මහා පිං ඇති උත්තමයෝ. ඉතින් අද කාලට එක් ගලපන්න බෑ. ඉතින් නමුත් කෙසේ වෙතත් ඒ පින, ඒ කුසලතාවය තිබිච්ච නිසා තමයි එවැනි උත්තමයෝ ධර්මය අවබෝධ කරගත්තේ යුගී පවා. ඉතින් ඒ විදිහට භද්‍ර යෞවන කාලෙදී කෙනෙකුට කාමයන් අනුභව නොකරපු, ඒ වගේම සිත නොයෙක් අකුසල වලින් ඔද්දල් නොවිච්ච වයසේදී ධර්මය අවබෝධ කරන, ධර්මය පුරුදු කරන පෙළඹීම හරීම යහපත් දෙයක් විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ධර්මය තුළ හිත පිහිටුවා ගන්න වීරිය කරන්න, ඊළඟට බණ භාවනාදී පිණිස, විමසීම පිණිස, මතක ශක්තිය ඇතිවීම. එතකොට මේ සියලු කාරණා එකතු වෙන තැනක් විදිහට යෞවන වයස භාග්‍යවතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඒක සුදුසු කාලය. ඊළඟට දෙවෙනි එක පුණජපරම් භික්ඛවේ භික්ඛු අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනිය ගාහණිය සමන්නාගතෝ නාති සීතය නාචුන්හය මජ්ක්‍ධිමය පදානක්කමාය අයම් භික්ඛවේ ဒ ුතියෝ සමයෝ පදානාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඉන්නවා අප්පාබාධෝ හෝති අප්පාතංකෝ. අප්පාබාධ අල්පාබාධ ඒ කියන්නේ රෝගාබාධ අඩුයි. අප්පාතංකෝ ඒ කියන්නේ නිදුක් බවින් යුක්තයි. දුක් කයට ගොඩාක් දුක් වේදනා නැහැ. සමවේපාකිනිය ගාහණය සමන්නාගතෝ සමාන වූ ග්‍රහණයකින් යුක්තයි. ඒ කියන්නේ වළඳන දේ, අනුභව කරන දේ ලේසියෙන් දිරවන ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ සමහර අයට යමක් වැළඳුවම කයට හරීම වෙහෙසයි. සමහර අයට ඉතා ඉක්මනින් බඩගිනිනවා. ඒතර මේ වගේ ඒ සමාන බවක් නැහැ, විසමයි වයසට යන්න යන්න. ඒ වගේම ලෙඩ වෙනවා. ඒතර මේ වගේ වුණාම වළඳපු දේ දිරවන්නේ නැහැ, අනුභව කරපු දේ දිරවන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම වීරිය කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට අල්පාබාධ සහිතව, ඒ වගේම නිදුක් බවින් යුතුව, ඒ වගේම අනුභව කරන වළඳන දේ සුවසේ දිරවා යන, ඊළඟට නාති සීතය නාචුන්හය. එතකොට සීතලද උණුසුම්ද කියලා ඒවා වෙන් කරන්නේ නැතුව, ඊළඟට සීතලත් උණුසුමත් සමසේ ඒවට ඉවසන්න පුළුවන් ආකාරයේ මේ ශරීරයක්
තියෙන මජ්ක්‍ධිමය පදානක්කම. එතකොට මධ්‍යම ප්‍රමාණය කියන්නේ මධ්‍යම ප්‍රමාණය කියලා කියන්නේ සීතල උණුසුම ඉවසගෙන Tamanට ඒක මධ්‍යස්ත වෙන්න පුළුවන්. ඉවසීම හොඳට පුරුදු කරගන්න පුළුවන්. ඒ ඉවසීමෙන් යුතුව ඉන්න කෙනෙකුට, නිරෝගී කෙනෙකුට වීරිය කිරීම පහසුයි. කුසල් දහම් වැඩිවීමට වීරිය කිරීම පහසුයි. ඒතර නොඑක ආකාරයේ අසනීප හැදුනට පස්සේ, නොඑක ආකාරයෙන් කය ලෙඩ වුණාට පස්සේ එවැනි කෙනෙකුට වීරිය කරන්න බෑ. උත්සාහ කරන්න බෑ. ධර්මය පුරුදු කරගන්න බෑ. ඒක දුෂ්කරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍යපරම් භික්කවේ සුභික්ඛං හෝති සුස්සස්සං සුලබ්බ පිණ්ඩං සුකරං උංජේන පග්ගහෙන යාපේතුං අයම් භික්කවේ තතියෝ සමයෝපදානාය. භාගතුන් වහන්සේ දේශනා කරන සුභික්ඛං හෝති සුස්සස්සං. ඒ කියන්නේ සස්‍ය බොහෝ සෙයින් තියෙනවා. සස්ය කියන්නේ අස්වැන්න. ඊළඟට සුලබ්බ පිණ්ඩං පිණ්ඩපාතේ ගියාම දාණය ලැබෙනවා. හොඳට පහසුවෙන් ලැබෙනවා. සුභික්ඛං භික්ෂාව පහසුයි. ඒ කියන්නේ අනුභව කරන දේවල් නිතරම ඕන තැනක ගන්න හදාගන්න ඒ පහසුව තියෙනවා. ඊළඟට සුකරං උංජේන පග්ගහින යාපේතුං මේ පාත්‍රය අරගෙන ගිහිල්ලා යැපෙන්න ජීවත් වෙන්න ඕන කරන දෙයක් හොයාගන්න පහසුයි. අයම්බික්කේ තතියෝ සමයෝපදාන. මේක තමයි තුන්වෙනි අවස්ථාව, තුන්වෙනි කාලය පදන් වීරිය පිණිස. ඒ කියන්නේ උත්සාහ කරන කුසල් දහම් වැඩිවීමට උත්සාහ කිරීම පිණිස. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ඒ විදිහට කෙනෙක් ධර්මය පුරුදු කරන්න ඒ විදිහේ කාලයක නම් එයා කැප වෙන්නේ. ඒක එයාට ධර්මය පුරුදු කරන්න හොඳ සුදුසු කාලයක්, සුදුසු අවස්ථාවක් කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා පුණජ පරම් භික්කවේ මනුස්සා සමග්ගා සම්මෝධමානා අයෝධමානා කීරෝධිකී භූතා අඤ්ඤමඤ්ඤං පීචක්ඛෝය සම්පස්සන්තා විහෙරಂತಿ. අයම් භික්කවේ චතුත්ථෝ සමයෝපදානාය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මනුස්සයන් සමග්ගා සම්මෝධමානා අයෝධමානා සමගියෙන් සම්මෝධමානා එකට සතුටු වෙමින්. ඒ කියන්නේ බෙදාගෙන නැහැ, වෙන් කිරීම නැහැ. එතන මිනිස්සු අතර අයෝධමානා වාද විවාද නැහැ. කීරෝධකී භූතා. කීරෝධකී භූතා කියලා කියන්නේ කිරියදියයි හා සමානව. ඊළඟ අඤ්ඤමඤ්ඤං පියචක්ඛෝයි සම්පස්සන්තා විහෙරಂತಿ. එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරනවා. එතකොට අයම්බික්කවේ චතුත්ථෝ සමයෝපද මෙවැනි කාලයන් සුදුසු කාලයක් කුසල් දහම් වැඩිවීමට. දැන් යුද කොලහල නැති, සමගින් වාසය කරන, එකිනෙකා පවුල් අතර ප්‍රශ්න නැති, ඊළඟට අසල්වැසියන් එක්ක ප්‍රශ්න නැති, ගැටුම් නැති, ඊළඟට මංකොල්ල කාර්යෝ නැති, මම් පහරන සොරු නැති. එතකොට එවැනි පරිසරයක් තියෙනවා නම් ලෝකේ යම් තැනක එය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක සුදුසුයි කුසල් දහම් වැඩිවීමට. ඒ පරිසරය සුදුසු පරිසරයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවසාන කාරණා පස්වෙනි එක පුණජ පරම් භික්කවේ සංඝෝ සමග්ගෝ සම්මෝධමානෝ අයෝධමානෝ ඒකුද්දේශෝ පාසු විහෙරති. සංඝයා සමගිව වාද විවාද කරන්නේ නැතුව එකට සතුටු වෙමින්. ඒ කියන්නේ එකිනෙකා දැක්කහම හරි ප්‍රියයි. සතුටක් උපදිනවා. හොරැහින් බලලා ඇදකුද හොයන්නේ නැහැ. ඒ වගේම අවිවදමානෝ ඒකුද්දේශෝ පාසු විහෙරති. එකම අරමුණක් උදෙසා විවාද නොකර වාසය කරනවා. පහසුවෙන් වාසය කරනවා. සංඝේ කෝපන භික්කවේ සමග්ගේන චේව අඤ්ඤමඤ්ඤං අක්කෝසා හොಂತಿ. සංඝයා සමගි වුණාම නචේව අඤ්ඤමඤ්ඤං අක්කෝසෝ හොಂತಿ. ඒ කාලෙට එකිනෙකා ආක්‍රෝෂ කරගන්න, එකිනෙක බැනගන්නේ නැහැ. නච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොಂತಿ. එකිනෙකා පරිභව කරගන්නේ නැහැ. නච අඤ්ඤමඤ්ඤං පරික්කේපා හොಂತಿ. එකිනෙකා තම හෙලාව දකින්න විදිහට එහෙම නැත්නම් එකිනෙකාට යටපත් කරලා කතා බහ කිරීම නෑ. නචාඤ්ඤමඤ්ඤං පරිච්ඡජනා හොಂತಿ. එකිනෙකාගේ අඩුපාඩු ඇදකුද අනිත් එක කියා යාමක් නෑ. ඒක එලිපිටත් එහෙමයි, රහසෙදිත් එහෙමයි. තාත අපසන්නාචේ පසීදන්ති. නොපැහැදුනයත් පහදිනවා. පසන්නානංච බිහියෝ භාවාය හෝති. බිහියෝ භාවෝ හෝති. පැහැදුනායගේ පැහැදීම වඩාත් වැඩි වෙනවා. අයම්බික්කවේ පංචමෝ සමයෝපදානයි. මේක තමයි පස්වෙනි කාලේ සුදුසු කාලයේ ධර්මය පුරුදු කරන්න. ඉතින් මෙවැනි කාල ලෝකෙ බොහෝම අඩුවෙන් තියෙන්නේ. බොහෝම දුර්ලභයි. ඉතින් මේ කාලේ අපිට මේ කරුණ වලින් කීයක් නම් දකින්න ලැබෙනවද? තමන්ගේ ජීවිතය ගැන හිතලා බැලුවොත් ඔබටම හිතුව හැකි ඔබ දැන් වයසට මේ වයසක කෙනෙක්ද තරුණ කෙනෙක්ද? ඊළඟට ඔබ ලෙඩ තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද?
ඊළඟට ඔබ දුකසේ මහන්සි වෙලා ජීවිතේ පවත්වන කෙනෙක්ද? සුවසේ Tamanට ඕන කරන ආහාර පාන හොයාගෙන ජීවත් වෙන කෙනෙක්ද? ඊළඟට ඔබ සමගි එකිනෙකා ප්‍රියසින් බලමින් වාසය කරනවද? නැත්නම් එකිනෙකාගේ ඇදකුද හොය හොයා වාසය කරනවද? ඊළඟට මේ කාලේ සංඝයා සමගියවද වාසය කරන්නේ? එතකොට මෙන්න මේ වගේ පරිසරයක් තුල අපි ඉන්න බාහිර පරිසරයෙන් අපිට කිසිම උපකාරයක් මේ කාලේ ලැබෙන්නේ හරිම අඩුවෙන්. හරිම අල්ප ලෙසයි ලැබෙන්නේ. ඒ නිසා අපිට කල්පනා කරන්න ඕන පින්වත්නි අපි මේ ලැබිච්ච අවස්ථාවේ තියෙන දුර්ලභ බව. මොකද මේ කාලෙට මේ යුගයේ තියෙන සම්පූර්ණ වෙනස්කම බුද්ධ කාලය සමග. එතකොට ඒ යුගයේ තියෙන වෙනස්කම සමග පුද්ගලයාගේ හිත පිරීලා, මනස පිරීලා, කුසල් දහම් වඩන්න තියෙන අවස්ථාවන්ගෙන් පිරීලා ගිහිල්ලා, ධර්මය පුරුදු කරගන්න තියෙන අවස්ථාවන්ගෙන් පිරීලා ගිහිල්ලා. ඒතර මේ පුද්ගලයා සම්පූර්ණ පරිහානිය පැත්තටම යොමු වෙච්ච යුගයක්. මනුස්සයා හොයන්නේම කුසල් පැත්තක් නෙමෙයි, කුසල් වැඩිමක් නෙමෙයි. මනුස්සයා හොයන්නේම කුසල් පරිහානියට පත් වෙන කරුණ. නමුත් දන්නේ නැහැ තමන්ගේ ජීවිතය තුළ තියෙන කුසල් පිරිහිනවා කියලා. එතකොට ඒ අකුසල් පැත්තම හොය හොයා යන ලෝකේ අපිට යන්තම් අපේ වාසනාවට පිනට යම්තම් දහම් පදයක් අහන්න ලැබිලා තියෙනවා. ඒ කෙරෙහි සිත පහදවා ගන්න. ඒ කෙරෙහි සිත පිහිටුවා ගන්න. ඔබ විමසන්න, නුවණින් විමසා හිතන්න මේ ධර්මයේ ගැන. නුවණින් විමසා කල්පනා කරන්න මේ දහම් කරුණු ගැන. භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් සත්‍යයක්ද දේශනා කරේ. මේ ලෝකේ කොයිතරම් මේ ධර්මය අවබෝධ කරගන්න බැරි කාල කොච්චර තියෙනවද ලෝකේ. ධර්මය අවබෝධ කරන්න පුළුවන් කාල වුණාට ධර්මය ඇහෙන්නේ නැත්තම් ලෝකේ යන්න ධර්මය අවබෝධ කරන්න තවත් නොලැබෙන අවස්ථාවක්. ඒතකොට අපිට ඒ වගේ යෝග කොච්චර පහළ වෙලා ඇද්ද? අපි ආවුණ කාලේ අවුරුදු 100,000 ගණන් ඉන්න ඇති. මකාදේව සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකාය දේශනාවක් තියෙනවා. මකාදේව සූත්‍රය. ඒකේ සඳහන් වෙලා තියෙනවා අවුරුදු 84000 තරුණ වයසේ. අවුරුදු 84000ක් යුව රජ වෙලා අවුරුදු 84000ක් රජ කරනවා. ඒතර අවසාන කාලේ අවුරුදු 84000ක් ඉන්න. ඒතකොට මේ වගේ බැලුවාම එකතු කරලා ඒ කාලය 3,60,000කට වැඩි. ඒතර අවුරුදු 3,60,000 කාලේ ඒ යුගයේ ඒත් බෝසතාණන් වහන්සේ. එතකොට එවැනි තරුණ කාල අපි කොච්චර ගෙවලා තියෙනවද? නමුත් කුසල වඩන්න අපිට අවස්ථාව ලැබිලා නැහැ. ඒ වගේම සමගියෙන් එකිනෙකා බොහොම ප්‍රියසින් බලමින් හිටපු යුග පළාත්වල අපි කොච්චර ජීවත් වෙලාද මේ සසරේ. නමුත් ධර්මය අවබෝධ කරන්න ධර්මය ඇහිලා නැහැ. ඒ වගේම සමගි සංඝයා අතර අපි කොච්චර ඉඳන් නමුත් අපිට ධර්මෙ හිතට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා අපි මෙච්චර මේ සසරේ ගමන් කරගෙන ආවේ මේ ප්‍රශ්න නිසා. ඉතින් ධර්මය අවබෝධ කරගන්න ලැබීම කොයිතරම් භාග්‍යයක්ද? ඒ ධර්මයේ සිහි කරගන්න ලැබීම කොයිතරම් භාග්‍යයක්ද? ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි මේ ජීවිතේ ඒ ධර්මයෙන් රැකවරණේ සකස් කරගන්න. ධර්මයෙන් පිහිට පිළිසරණ සකස් කරගන්න. ඒ නිසා මේ උතුම් ධර්ම දාණය, මේ උතුම් දහම් කරුණු මේ හැම දිනාටමත් ඒ උතුම් ධර්මයේ සාක්ෂාත් කරගන්න, ධර්මයේ පුරුදු කරගන්න උපකාර වේවා. රැස් කරගත් උදාර පින ධර්ම දානමේ වශයෙන්ුත් ධර්ම ශ්‍රවණමේ වශයෙන්ුත් රැස් කරගත් උදාර පින සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදය හැම දිනාටම සැලසෙත්වා. සියලු දෙවියෝද වහවහ සසර දුකින් අත මිදෙත්වා. රැස් කරගත් උදාර පින කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම ඒ දායකත්වයේ දරන පින්වත් SRA සමරවීර මහත්මිය අංක 313 නෑබඩ වතුර කැප්පෙටිවලා නාලව්‍යන් ලිපිනේ පදිංචි. ඒ පින්වත් මහත්මිය නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ට නම් සඳහන් කරලා තිබෙන මීට වසර 14කට පෙර මේ පරලෝකීය ජෝර්ජ් කිරිමෙටියාන මහතා, මීට වසර 28කට පෙර මිය ගිය WHS සමරවීර මහත්මියට, වෛද්‍ය SA සමරවීර මහතාට, මීට වසර 20කට පෙර මිය ගිය SE සමරවීර මහතාට, මීට වසර 29කට පෙර මිය ගිය වෛද්‍ය SB වෛද්‍යරත්න මහතාට, මීට වසර 30කට පෙර මිය ගිය ලුසි ප්‍රනාන්දු මහත්මියට, මීට වසර 11කට පෙර මිය ගිය එච්.ඉන් සමරවීර මහතාට, ඒ වගේම මීට වසර 50කට පෙර මිය ගිය පියසීලි සමරවීර මහත්මිය ඇතුළු
ඒ නොයෙක් ආකාරයෙන් මේ වර්ග පරම්පරා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්නතුන් නමින් මේ ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සසර දුකින් අත මිදෙන්නට රැස් කළ පින උපකාර වේවා. ඒ වගේම පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලැබෙන සුදත් අරුණසිංහ කිරිමැටියාන පුතුණුවන්ටත් ඒ වගේම සහෝදර සහෝදරයන්ට දූ දරුවන්ට මුණුබුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සුදත් අරුණසිංහ කිරිමැටියාන පුතා ඇතුළු ඒ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. වහවහ උතුම් ධර්මාවබෝධයම සැලසේවා. කොරෝනා වසංගතෙන් පීඩාවට පත්වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ රැස් කළ පින අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාද වහවහ සුවපත් භාවයට පත්වෙත්වා. දායකත්වයේ දරූ ඒ පින්වත් එස්.ආර්.ඒ. සමරවීර මහත්මිය ඇතුළු හැම දෙනාටම උදව්පකාර කළ හැම දෙනාටත් නොයෙක් ආකාරයෙන් උදව්පකාර කළ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනය ලබත්වා. කරන යහපත් ධාර්මික කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ රැස් කළ පින උපකාර වේවා. මහමෙවුනා වාසී සියලු මහා සංඝරත්නයටත් පිළිවෙත් සපුරන සිල් ගුණදම් වඩන මහා සංඝරත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූ දරුවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින් උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලක්විරෝ දායකත්ව ධර්මදේශනය